ආයිබෝන් ඔයාලා හැමෝටම. ඉතින් දැනටමත් ඔයාලා දන්නවා අපි අද මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා. අපි කතා කරන්න යන රිටිගල ජයසේන ගැන. එහෙම කිව්වට ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති. ඔයාලට නුහුරුයි වගේ නේද? ඔව් මම දන්නවා. අපි අද කතා කරන්න යන්නේ මහසෝන අවතාරය ගැන. රිටිගල ජයසේන. එහෙමත් නැත්නම් මහසෝන ගැන අපි කවුරුත් අහපු නැති. එහෙමත් නැත්නම් අපි වැඩියෙන් අහපු නැති. වැඩි දිනෙක අහලා නැති කතාවක් තියෙනවා. අපි අහලා තියෙන දුටුගැමුණු වෙලා යුද්ධයේදී දුටුගැමුණු රජතුමා ජයග්‍රහණය කරනවා. මේ ජයග්‍රහණයෙන් පස්සේ ගෝඨයිම්බර යෝධයා නිවසක් හදලා පළවෙනියටම නිවසට ගෙට ගෙවිදින දිනේට විශාල පාටියක් උත්සවයක් ගන්නවා. එදාට විශාල ජනකායකට මෙයා ආරාධනා කරනවා. විශාල පිරිසක් මේ උත්සවයට එනවා. ඉතින් මේ සාදේ ආරම්භ වෙනවත් එක්කම ගෝඨයිම්බර යෝධයා මත්පැන් පානය කරන්න පටන් ගන්නවා. දුටුගැමුණු එරාළ යුද්ධයෙන් ජයග්‍රහණය කිරීමත් අලුත් නිවසකට ගෙට ගෙවිදීමත් නිමිත්තෙන් ඔහු මත්පැන් පානය කරමින් වැඩි වී ඔහු පසකට වෙනවා. ඔහුට එතනින් එහා සාදේ රාජකාරි සඳහා සහභාගී වීමට තරම් හැකියාවක් නැති වෙනවා. ඉතින් මේ නිසා ගෝඨයිම්බර යෝධයා සාදේට අමුත්තන් පිළිගැනීමේ රාජකාරිය තම බිරිඳට පවරනවා. තම බිරිඳ සෝනා එම රාජකාරිය කරන අතරතුර ආරාධනයකින් තොරව සාදේට පැමිණෙන මැදිවිය ඉක්ම වූ ඇඟපත හැඩිදැඩි වූ පුද්ගලයෙක් එනවා සෝනා කුමරිය දකිනවා. මේ බව සෝනා කුමරිය ගිහින් ගෝඨයිම්බර යෝධයාට පවසනවා. හැඩරුව කී විගසම ගෝඨයිම්බර යෝධයා දැනගන්නවා කවුද පැමිණියේ කියලා. ගෝඨයිම්බර යෝධයා සෝනාට අණ කරනවා. වහාම ගොස් ඒ පුද්ගලයා පිළිගන්නා ලෙස. ඒ සාදේට පැමිණි වෙන කවුරුත් නෙමෙයි. රිටිගල ජයසේන. දුටුගැමුණු යුද්ධයේදී දුටුගැමුණු රජතුමාට විශාල වශයෙන් සහාය දැක්වූ යක්ෂ සේනාවේ සේනාධිපති ඇතුන් දහසක බලය ඇති මෙම යක්ෂ සේනාධිපතිතුමා පැමිණෙන්නේ. ඉතින් දුටුගැමුණු එළාර යුද්ධයේදී එකම පැත්තක ඉඳලා යුද්ධ කරපු මේ දෙන්න හොඳට අඳුරගෙන තිබ්බේ. ගෝඨයිම්බර යෝධයා මේ සාදේදී රිටිගල ජයසේනට හොඳින් සලකනවා. ආහාර පාන ලබා දී අවසානයේදී මදුවිතෙන් සංග්‍රහ කරනවා. මදුවිත ප්‍රමාණය ඉක්ම වූ විගස තම සිතට ආපු සිතුවිල්ලකට අනුව මේ රිටිගල ජයසේන ගෝඨයිම්බර යෝධයාගේ බිරිඳ සෝනව වැළඳ ගන්නවා. මේක දැකලා දැඩිව කේන්ති ගන්න ගෝඨයිම්බර යෝධයා රිටිගල ජයසේනට අසභි වචනෙන් බැන වදිනවා. අසභි වචනෙන් බැනලා ගෝඨයිම්බර යෝධයා මෙම සාදයෙන් එම අවස්ථාවේම නික්මෙන ලෙස රිටිගල ජයසේනට දැනුම් දෙනවා. සාදේ විශාල ජනකායක් ඉස්සරහා තාමත් ලැජ්ජාවට පත්වෙන රිටිගල ජයසේන සාදේ සියල්ලන් ඉදිරියේ මහත් භයානක අභියෝගයක් ගෝඨයිම්බර යෝධයාට ඉදිරිපත් කරනවා. ඔහු කියන අන්දමට ඔහු පවසන්නේ තවත් හරියටම සතියකින් තම්මැන්නා සුසාන භූමියේදී තමා සමග ද්වන්ද සටනකට එන ලෙස තමාට ගෝඨයිම්බර යෝධයාව කිසිදු අභියෝගයක් නොමැති බවත් මොහු කියා සිටිනවා. ගෝඨයිම්බර යෝධයා කියනවා තමාට රිටිගල ජයසේනව කිසිදු අභියෝගයක් නොමැති බවත් තමාගේ වම්පසේ සුළඟිල්ලින් ගෝඨයිම්බර යෝධයා රිටිගල ජයසේනගේ ගෙල සිඳ දමන බවත් මේ උත්සව සභාව මැද්දේ කියා සිටිනවා. මේ පුවත දුටුගැමුණු රජතුමාට සැලවෙන්න මහලොකු කාලයක් ගත වෙන්නේ නැහැ. දුටුගැමුණු රජතුමා මේ පුවත ලද වහාම අනකර සිටිනවා මේ සටන සිදුවිය නොයුත්තක් ලෙසත් මේ සටන වහාම නවතා දමන ලෙසත් මේ දෙදෙනාට අනකර සිටිනවා. මේ දෙදෙනාටම සිදු වූ ලැජ්ජාව මකා ගැනීමට මෙම සටන අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බව මොවුන් දෙදෙනාම ප්‍රකාශ කර සිටිනවා. දුටුගැමුණු රජතුමාට පවා මේ සටන නැවැත්වීමට හැකියාවක් නොමැති වෙනවා. මොකද දුටුගැමුණු රජතුමාගේ සේනාවේද ඉතා බල සම්පන්න සෙනවිවරුන් සේනාධිපතිවරුන් දෙදෙනෙක් අතර පැවතෙන මේ සටන නැවැත්වීමට ඇති හැකියාව ඉතාමත් අඩුයි. ඉතින් මේ සටන පැවැත්වෙන දවස ළඟා වෙනවා. මේ දිනට පෙර දිනේද ඉතා හොඳින් මත්පැන් පානය කර සටන දිනේද දවහවල් වනතුරු නිදාගනිමින් සිටි ගෝඨයිම්බරයාට සටන පිළිබඳ මතක් වී එක ක්ෂණයෙන් නැගිට ආහාර පාන පවා ලබා ගන්නේ නැතිව සරම තදින් ගැට ගසාගෙන උතුරු සළුවෙන් ජටාවක් බැඳගෙන සටන් බිමට එනකොට තම්මැන්නා සුසාන භූමිගල ජයසේන දිව යනවා. ලෝහ සන්නායකයක් පැළඳ සටනට ඉතාමත් සූදානමින් බලාගෙන ඉන්නවා. රිටිගල ජයසේන 4 රියන් උස වූ අතර ගෝඨයිම්බර යෝධයා ඉන් හරි අඩක් උස වුණා. ගෝඨයිම්බරයාගේ සහයට පැමිණි ජනතාව ඉතාමත් දුක් වෙනවා. මොනවත් නිසා නෙමෙයි. මේ සටනින් ගෝඨයිම්බරයන් පරාජය වෙයි කියලා
ඔවුන් ඉතාමත් දුක් වෙනවා. සටන ආරම්භ කිරීමට තම ප්‍රතිවාදියාට පෙර තම මිතුරාට ආචාර කරන ගෝඨයිම්බරයන් හිස උසවා රිටිගල ජයසේනගේ මූණ බලනවා. ඒත් එක්කම ඇසිපිය ගහන සනිකයෙන් ගෝඨයිම්බරයන් අහසට පැන තම වම් පාදයෙන් රිටිගල ජයසේනගේ නිකටට තදින් පහරක් එල්ල කරනවා. මේ අවස්ථාවේදී රිටිගල ජයසේනට කිසිම දෙයක් හිතාගන්න බැරුව යනවා. තමා නමස්කාර කරන වන්දනා කරන සෙනසුරු දෙවියන් වන්දනා කරමින් සිටින අවස්ථාවේදී රිටිගල ජයසේනගේ හිස කඳින් වෙන්ව ගොස් රිටිගල පැත්තට වෙන්න කරඹ ගහ කර ඇඳෙනවා. අදටත් ඒ ස්ථානය හඳුන්වන්නේ ඔලු කරදර නමින්. කල්යල් බලා වැඩ කරන සෙනසුරු දෙවියන්ට කල්යල් බලා වැඩ කරන සිරිත අමතක වෙලා මේක දැකලා එවෙලේ හමු වූ වලසෙකුගේ හිසක් රිටිගල ජයසේනගේ ජීවිතය බේරාගන්න රිටිගල ජයසේනට සම්බන්ධ කරනවා. එම වලසා සොයාගත්තු ස්ථානය අද හඳුන්වන්නේ ත්‍රිකුණාමලේ මරතඩිය හන්දියේ සෙනසුරු දේවාල භූමිය ලෙසයි. ඉතා මනාව වැඩ කරන සෙනසුරු දෙවියන්ටද කලබලයේ හේතුවෙන් රිටිගල ජයසේනට වලස් හිස සම්බන්ධ කර තිබෙන්නේද හිස පසුපසට පිටිනන්දමටයි. ඒ හේතුවෙන් ඔබට අදටත් බලාගන්න පුළුවන් පහතරට මහසෝන් නැටුමේදී ඔවුන් හිස පළඳින්නේ පසුපසට. නැවත පණ ලබන රිටිගල ජයසේන අතීතයේ වර්තමානයට සංසන්දනය වෙන මහා භයානක පෙනුමක් ලබා ගන්නවා. පියන් 81ක් උස ඇස් 3ක් හා අත් 4ක් ඇති රතු පැහැ ඇඳුමින් සැරසුණු කළු පැහැ ශරීරයකින් යුතුව යෝධ ඌර වාහනයකින් ගමන් කරන මහසෝන් යක්ෂයා බවට එදා පටන් රිටිගල ජයසේන පත් වෙනවා. සෙනසුරු දෙවියන්ගේ ආනුභාවයෙන් මොහුට අවතාර 5ක් ඇති බව සඳහන් වෙනවා. එනම් එළුවෙකු වාහනය කරගත් ලේසොහොන් යක්ෂයා, මුවෙකු වාහනය කරගත් අමුසොහොන් යක්ෂයා, අශ්වයා වාහනය කරගත් ජයසොහොන් යක්ෂයා, බැටළු වාහනය සහිත මරුසොහොන් යක්ෂයා, අලියෙකු වාහනය කරගත් ගොළුසොහොන් යක්ෂයාද මේ රිටිගල ජයසේනගේ පංච මහා අවතාර බවට පත් වෙනවා. විසමුණි රජතුමත් මහසෝන් යක්ෂයාට දෙඝාත කුකුල් සහ මිනිස් බිලි ලබා ගැනීම සඳහා අවසර ලබා දෙනවා. සොහොන් භූමි, ගිරිහෙල්, කඳු මුදුන් වාසස්ථානය කරගන්න මේ මහසෝන් යක්ෂයා අවනත වෙන්නේ බුදු දහමට සහ ගෝඨයිම්බර දැහැනට පමණයි. රිටිගල විසුද්ධි අංගම් ශාස්ත්‍රය නැත්නම් අපි අහලා තියෙන සුදලිය අංගම්පොර පරම්පරාවේ උරුමකාරීත්වය රිටිගල පරම්පරාවට ලබා දී තිබෙන්නේ මේ රිටිගල ජයසේන විසින්. අදටත් ගුප්ත රිටිගල වලල්ල සිසාරා මහසෝන් අවතාර සැරිසරන බොරට සැකයක් නැහැ.